ආයුබෝවන් මෙම වැඩසටහන හා සම්බන්ධ වන දරුවන් සියලු දෙනාවම ඉතාමත් ආදරයෙන් මම මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂයේ අධ්‍යයන පාඨමාලාවන් එක්ක ඔබ මේ අවස්ථාවේදී බොහොමත් උද්‍යෝගයෙන් සම්බන්ධ වී සිටිනවා. ආදරණීය දරුවනි, 12 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය නිපුණතාව 10 ප්‍රවාහන හා සැපයුම් සේවා ව්‍යාපාරවල සාර්ථකත්වයේ සඳහා දායක වන ආකාරය විමර්ශනය කරයි. ඒ නිපුණතාව යටතේ අපි 10 එක නිපුණතා මට්ටම මේ දරුවන් එක්ක අද දින සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ව්‍යාපාරවල සාර්ථකත්වයේ සඳහා ප්‍රවාහනීය සඵලදායීව දායක කරගන්න ආකාරය විමසයි කියන නිපුණතා මට්ටම. නිපුණතා මට්ටම 10 එක අද අපි මේ දරුවන් එක්ක සාකච්ඡා කරනවා. දරුවනි, ඒ නිපුණතා මට්ටමේ අපි ඉගෙනුම් ඵල කිහිපයක් ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයට අවශ්‍ය සේවාවක් ලෙස ප්‍රවාහනය හඳුන්වයි. ප්‍රවාහන මූලිකාංග විස්තර කරයි. එක් එක් ප්‍රවාහන මූලිකාංගය සඳහා නිදසුන් සපයයි. විකල්ප ප්‍රවාහන ක්‍රම විස්තර කරයි. එක් එක් ප්‍රවාහන ක්‍රමය අනුව ඊට අදාළ ප්‍රවාහන මූලිකාංග සඳහා නිදසුන් වගුගත කරයි. එක් එක් ප්‍රවාහන ක්‍රමයේ සාපේක්ෂ වාසි සහ අවාසි සසඳයි. ප්‍රවාහන සේවාවේ වැදගත්කම විස්තර කරයි. ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරයි. 10 එක නිපුණතා මට්ටම යටතේ අපි අද මේ ඉගෙනුම් ඵල මේ කොටසේදී ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රවාහනීය හැඳින්වීම. අපි මේ දරුවන් එක්ක ප්‍රවාහනීය කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය කරුණු තියෙනවා නම් අපේ මේ දූල පුතාලා ඒවා සටහන් කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට විවිධ මාධ්‍ය භාවිත කරමින් පුද්ගලයන් හෝ ද්‍රව්‍ය ගෙන යාමේ ක්‍රියාවලිය අපි කියනවා ප්‍රවාහනය කියලා. එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට විවිධ මාධ්‍ය භාවිතා කරලා එක්ක පුද්ගලයන් එහෙම නැත්නම් ද්‍රව්‍ය ගෙන යාමේ ක්‍රියාවලිය ප්‍රවාහනය. ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වය සඳහා ප්‍රවාහනය අත්‍යවශ්‍ය උපකාරක සේවාවක්. මොන සේවාවක්ද ප්‍රවාහනය? උපකාරක සේවාවක් ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වය වෙනුවෙන්. අපි මේ ප්‍රවාහනය ගැන අවධානය යොමු කරද්දී අතීතයේ සහ වර්තමානයේ කියන ඒ තත්වයන් දෙක අපිට මතක් වෙනවා මේ ප්‍රවාහනයේ. අද ප්‍රවාහනය කොච්චර දියුණුද කියලා අපි කතා කරනවා නම් මම ඒක බොහොම සරලව පැහැදිලි කරනවා මේ දරුවන්ට. අද මුළු ලෝකයම කුඩා වෙලා තියෙනවා වගේ තමයි අපිට පේන්නේ. වර්තමානයේ ප්‍රවාහනයේ දියුණුව කොතෙක්ද? ලෝකය කුඩා වී ඇත්තාක් මෙන් අපිට පෙනෙයි. ඒ අපිට අවශ්‍ය ඕනම ස්ථානයකට ඊටමත් පහසුවෙන් ළඟා වෙන්න, ඒ වගේම අවශ්‍ය තැනට ආයිමත් අපිට ආපසු පැමිණෙන්න මේ දියුණු ප්‍රවාහනය තුල අවකාශ ලැබෙන නිසා.
ඒ අතීතයත් එක්ක අද ප්‍රවාහනීය සැසඳීමේදී ප්‍රවාහනීය දියුණුව තමයි මම මේ සරල තත්වයේ යටතේ මේ ආදරණීය දරුවන්ට පැහැදිලි කරේ. අපි ප්‍රවාහනී කියන කොටස කතා කරද්දී ඒකේ අතීතය පොඩ්ඩක් මේ රූප සටහන් තුළින් පැහැදිලි කරගන්න උත්සාහ කරනවා. ප්‍රවාහනී අතීතය. දරුවන් අවධානය යොමු කරන්න මේ රූප සටහන් කෙරෙහි බලන්න සමහරක් වෙලාවට මේ රූප සටහන් දැකලා නොතිබෙන්නට පුළුවන්. මෙවන් ප්‍රවාහන ක්‍රමයන් ඔබ භාවිතා නොකර තිබෙන්න පුළුවන් මේ දරුවන්. නමුත් ඔබේ දෙමාපියන් අම්මා තාත්තා එක්ක ගෙදර ඔය නාච්චිලා සීයලා පුතාලට කියලා තියෙන්න පුළුවන්. අපි නම් ඉස්කෝලේ ගියේ මෙහෙමයි. අපි ගමන් විමන් ගියේ මෙන්න මේ විදියට. හරි බොහොම දුෂ්කර ක්‍රමවේදයන් තමයි ඒ දවස්වල අපි භාවිතා කළේ. ඒ ප්‍රවාහනී අතීතය. මේ රූප සටහන් වලින් ඊටමත් හොඳින් අපේ දූ දරුවන්ට ඒක පැහැදිලි වෙනවා. මෙතන මම රූප සටහන් කිහිපයක් පමණයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට අමතර තවත් අතීතේ භාවිතා කරපු ප්‍රවාහන ක්‍රමයන් තිබෙන්න පුළුවන්. පුතාලා දූලා පාසලේ පහළ ශ්‍රේණි වල ඉගෙනුම ලබනකොට ඔබේ ආදරණීය ගුරු මහත්ම මහත්මීන් ඒ පිළිබඳ ඔබට යම් අවබෝධයක් ලැබලා දීලා ඇතැයි මා විශ්වාස කරනවා. අපි කතා කරේ ප්‍රවාහනී අතීතය ගැන. අතීතයේ ප්‍රවාහනය කෙසේ සිදු වී තිබෙයිද? ඔබේ අවධානය මේ සටහන් වලට යොමු කරන්න. ඊට අමතරව ඔබ මෙතෙක් ඉගෙනගෙන තිබෙන ඒ කොටස් යලි මතක් කර බලන්න. ඔව්, අපි දරුවන් එක්ක කතා කරා ප්‍රවාහනී අතීතය ගැන. අද මොකද්ද මේ ප්‍රවාහනී తත්වය? ප්‍රවාහනී වර්තමානය. බලන්න මේ රූප රාමු දිහාව. අද මේ රූප රාමු දිහාව බලද්දී අද ප්‍රවාහනීය කොයි වගේ තැනකද තියෙන්නේ කියන එක මේ දරුවන්ට වඩාත් හොඳින් පැහැදිලි වෙනවා. මොකද දැන් අතීතය ගැන තමයි අපිට මේ රූප රාමු තමයි දකින්නට අඩු. නමුත් අද නිවසින් එළියට එන ඔබ ඔබේ පාසලට යන්න වෙනත් අවශ්‍යතාවයකට වෙනත් ගමනක් යන්න ඥාති ගෙදරකට යන්න ඔබ උත්සාහ කරනවා නම් අද මේ භාවිතාවන දියුණු ප්‍රවාහන ක්‍රමයන් මේ දරුවන්ට පාවිච්චි කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ රූප රාමුව කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. වර්තමාන ප්‍රවාහනය අතීතයත් එක්ක බලද්දී කොයි ආකාරයේ දියුණුවක් ලැබලා තියෙනවද? මම ප්‍රවාහනය හැඳින්වීමේදී පැහැදිලි කරා මේ දරුවන්ට. අද ලෝකය අපිට පේන්නේ කුඩා වෙලා වගේ කියලා. මෙන්න මේ දියුණු ප්‍රවාහන ක්‍රමයන් භාවිතා කරලා අපිට අවශ්‍ය තැන්වලට ඊටමත් පහසුවෙන් ප්‍රවේශ වෙන්න අවස්ථාව ලැබිලා තියෙන නිසා අපේ රට තුලත් ලෝකයේ තත්වය එහෙම තමයි. ප්‍රවාහනය අතිශය දියුණු තත්වයකටපත් වෙලා තියෙනවා. මම මේ කතා කරන මොහොතේ මේවා යම් යම් තවත් දියුණු තත්වයන් වලට පත් වෙමින් පවතිනවා වන්නට පුළුවන්. ප්‍රවාහන පද්ධතියක මූලිකාංග. අපි ප්‍රවාහනීය පිළිබඳව සාකච්ඡා කිරීමේදී
ප්‍රවාහණීය කියන්නේ පද්ධතියක් කියන එක කෙරෙහි අපේ අවධානය අපි යොමු කළ යුතුයි. ප්‍රවාහණීය පද්ධතියක්. එය යම් එක දෙයක සිද්ධියක් පමණක් නොවේ. එය යම් මූලිකාංග කිහිපයකින් සෙදුම්ලත් පද්ධතියක් ලෙස මම විස්තර කරනවා. එක මාර්ගය. බලන්න මේ රූප රාමුදිහාව ප්‍රවාහන මාධ්‍යයක්. ඒ කියන්නේ යම්කිසි අපි සරලව කිව්වොත් වාහනයක්, බස් රථයක්, දුම්රියක්, ඒ වගේ යම්කිසි ප්‍රවාහනය සඳහා අපි භාවිතා කරන වාහනයක් ගමන් කරන මාර්ගය අපි මෙතනදී ප්‍රවාහන පද්ධතියේ එක මූලිකාංගයක් ලෙස විස්තර කරනවා. මහා මාර්ග, දුම්රිය මාර්ග, ජල මාර්ග, ගුවන් මාර්ග මේ රූප සටහන් තුලින් අපේ දරුවන්ට අවබෝධ කරගන්න පුළුවන්. රටක ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව වෙනුවෙන් මේ මාර්ග පද්ධතිය වඩාත් වැදගත් වෙනවයි කියන එක මම මේ අවස්ථාවේදී මේ දරුවන්ට මතක් කර සිටිනවා. මාර්ගය ප්‍රවාහන පද්ධතියක එක මූලිකාංගයක්. අවශ්‍ය කරුණු තියෙනවා නම් අපේ දරුවන් මේවා සටහන් කරගන්න. ප්‍රවාහන පද්ධතියක තවත් එක මූලිකාංගයක් අපි කතා කරනවා මාධ්‍ය. මම මීට ඉස්සෙල්ලා කතා කරපු මාර්ගය කියන ප්‍රවාහන පද්ධතියේ මූලිකාංගය භාවිතා කරලා ගමන් කරන වාහනය අපි කියන්නේ මාධ්‍ය කියලා. අපි ගත්තොත් මහා මාර්ග ඒකේ දහවණිය කරන වාහන වශයෙන් අපිට බස් රථය ඒ වගේම ලොරි වගේ දේවල් කතා කරන්න පුළුවන්. ගුවන් මාර්ගය ගත්තොත් ගුවන් යානා අපිට මෙතනදී මේ රූප සටහන් වල දක්වලා තියෙනවා. දුම්රිය මාර්ගය ගත්තොත් ඒකේ මාධ්‍ය වශයෙන් මෙතන අපි සඳහන් කරලා තියෙනවා දුම්රියක්. ඒ මාධ්‍ය ප්‍රවාහනීය කාර්යක්ෂමතාව වෙනුවෙන් මාධ්‍ය අතිශය වැදගත්. හොඳ මාධ්‍ය ක්‍රමයක් වඩාත් කාර්යක්ෂම ඉහළ ධාරිතාවෙන් යුත් මාධ්‍ය අපි ප්‍රවාහනයට භාවිතා කිරීම තුළ වර්තමාන ජනතාවගේ අවශ්‍යතාවයන් මනා ලෙස සපුරන්න ප්‍රවාහනයට අවස්ථාව ලැබෙනවා. ඔබේ අවධානය යොමු කරන්න දරුවන් මේ රූප සටහන් කෙරෙහි. ඔබට අන්න එවිට හැකියාව ලැබෙනවා මේ මාධ්‍ය පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ලබා ගන්න. ප්‍රවාහන පද්ධතියක තවත් මූලිකාංගයක් බලය. බලය කියලා කතා කරන්නේ අපි ප්‍රවාහනීය සඳහා යොදා ගන්නා ඒ අදාළ මාධ්‍ය. ඒ කියන්නේ අපි කතා කරපු වාහනය වෙනුවෙන් මාධ්‍ය වෙනුවෙන් අපි යොදනු ලබන ශක්තිය අපි කතා කරනවා බලය කියලා. යොදන ශක්තිය. සතුන්ගේ ශක්තිය අපිට යොදා ගන්න පුළුවන්. මෙතන ඒ රූප සටහන් මම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ගල් අඟුරු, khනිජ තෙල් ඒ බලය යටතේ අපි ඉදිරිපත් කරපු උදාහරණ කීපයක් පමණයි. අතීතේ පාවිච්චි කරපු යම් යම් බල ශක්තියින්
අද වර්තමානයේ යම් යම් ආකාරයන්ගෙන් භාවිතා කරන අවස්ථාවන් අපිට දක්නට ලැබෙනවා. ඒවා තවත් දියුණු ආකාරයන්ගෙන් අද ලෝකයේ වැඩිම අවධානය යොමු වෙලා තියෙන්නේ ප්‍රවාහන පද්ධතියේ මූලිකාංගවල බලය කෙරෙහි. විශේෂයෙන් අද අපි භාවිතා කරන මේ ඛනිජ තෙල් සීමිත සම්පතක්. ඒ නිසා විකල්ප බල ශක්තියින් සොයන්න අද ලෝක අවධානය යොමු වෙලා තියෙනවා. අපි මේ වෙන විට දරුවන් එක්ක සාකච්ඡා කළා ප්‍රවාහන පද්ධතියක මූලිකාංග 3ක්. එක මාර්ගය, දෙක මාධ්‍ය, තුන බලය. අපි හතරවෙනි ප්‍රවාහන පද්ධතියේ මූලිකාංගය ලෙස කතා කරනවා පර්යන්තය. නැවතුම් පළවල් පර්යන්තය. ඒ කියන්නේ මෙතන රූප සටහන් වලින් ඉදිරිපත් කරලා තියෙනවා දුම්රිය නැවතුම් පළක් තියෙනවා. ඒ වගේම මෙතන වරායක් තියෙනවා. රූප සටහන් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න දරුවන්. කිසියම් ප්‍රවාහන මාධ්‍යයක් නතර කරනු ලබන ස්ථානය අපි පර්යන්තය කියලා කතා කරනවා. වරාය, ගුවන් තොටුපළ, දුම්රිය නැවතුම්පළ, බස් නැවතුම්පළ පර්යන්තය. පාසල් යනකොට පාසල් අවසන් වෙලා ඔබේ බස් රථයේ පැමිණෙන තෙක් මේ ආදරණීය දරුවන් රැඳී සිටින්නේ බස් නැවතුම්පලේ. එක්ක දුම්රියෙන් ගමන් කරනවා නම් ඔබ දුම්රිය නැවතුම්පලේ ඔබ රැඳී සිටිනවා ඔබේ අදාළ දුම්රිය පැමිණෙන තෙක්. අවධානය යොමු කරන්න ප්‍රවාහන පද්ධතියක මූලිකාංග 4යි. 1 මාර්ගය, 2 මාධ්‍ය, 3 බලය, 4වෙනි එක පර්යන්තය. දැන් ඔබෙන් විභාගයේදී අහනවා ප්‍රශ්නයක්. ඒ ඉදිරිපත් වෙන ප්‍රශ්නය ප්‍රවාහන පද්ධතියක මූලිකාංග සඳහන් කරන්න. ලකුණු 2යි. දරුවන් ලියන උත්තරය අපි මේ කතා කරපු ප්‍රවාහන පද්ධතියේ මූලිකාංග 4 පිළිතුරට අන්තර්ගත වෙන්න ඕන. මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්තය කියලා මේ කරුණු 4 ලිව්වොත් තමයි මේ දරුවන්ට ඒ ලකුණු 2 ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි දරුවන්ට මතක් වුණේ ප්‍රවාහන පද්ධතියේ මූලිකාංග වලින් 4න් 3ක් නම් ඔබ එකක් ලියලා නැහැ. සමහර අවස්ථාවදී දරුවන්ට ලකුණු නොලැබී යන්න පුළුවන්. මොකද මම අද මෙතන කොටස පටන් ගද්දිත් පැහැදිලි කරා ප්‍රවාහණය කියන්නේ පද්ධතියක්. ඒක මූලිකාංග 4ක එකතුවක්. එහෙමනම් ඔබේ පිළිතුර තුල ඒ අදාළ ප්‍රශ්නයට පිළිතුර තුල මේ කරුණු 4ම අන්තර්ගත විය යුතුයි දරුවනි. අන්න එතකොට ඔබට ලකුණු 2 සම්පූර්ණයෙන් ගන්න හැකියාව ලැබෙයි. පැහැදිලිව මේ ලේඛනය තුලින් ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රවාහන මූලිකාංග සහ නිදසුන්. අපි මීට පෙර සාකච්ඡා කළා මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්තය කියලා ප්‍රවාහන පද්ධතියේ මූලිකාංග 4ක්. මෙතන අපි මේ ලේඛනය තුලින් ඒ සෑම දෙයක්ම නිදසුන් සහිතව පැහැදිලි කරලා තියෙනවා. දරුවන් අවධානය යොමු කරන්න. මහා මාර්ගය, මාධ්‍ය, කරත්ත, ලොරි, මෝටර් රථ, එවැගේම බයිසිකල්,
බස් බලය මිනිස් ශ්‍රමය ගෑස් සත්ව ශ්‍රමය ඩීසල් පෙට්‍රල් විදුලිය පර්යන්තය බස් නැවතුම් පොළ දුම්රිය මාර්ග මාධ්‍ය දුම්රිය බලය ගල් අඟුරු ඩීසල් විදුලිය පර්යන්තය දුම්රිය ස්ථානය ගුවන් මාර්ග ගුවන් යානා මාධ්‍ය හෙලිකොප්ටර් බලය පෙට්‍රල් පර්යන්තය ගුවන් තොටුපළ ජල මාර්ග නැව් බෝට්ටු ඔරු බලය සුළඟ ඩීසල් මිනිස් ශ්‍රමය පර්යන්තය වරාය තොටුපළ එතන කරුණු දෙකක් වරාය නැව් නතර කරන ස්ථානය තොටුපළ ඔය පුතාලා අහලා ඇති දුල අහලා ඇති වැලි තොටුපළ ඔය බෝට්ටු හැම නතර කරන ස්ථානය වැලි ගොඩ බාන ස්ථානයතර වැලි ගොඩ බාලා තියෙන තැනට අපි කියන්නේ වැලි තොටුපළක් කියලා. අන්න මේ ආකාරයෙන් අපි ප්‍රවාහන මූලිකාංග හා නිදසුන් මේ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරනවා. මාර්ගය මාධ්‍ය බලය පර්යන්තය මහා මාර්ගවලදී දුම්රිය මාර්ගවලදී ගුවන් මාර්ගවලදී ජල මාර්ගවලදී අපිට මාධ්‍ය බලය සහ පර්යන්තය කොහොමද භාවිතා වෙන්නේ කියන එක ගැන යම් අවබෝධයක් දැන් මේ දරුවන් ලබා ගන්න ඇතැයි මා විශ්වාස කරනවා. පැහැදිලි ලේඛනයේ කෙරෙහි තවත් ඔබේ අවධානය යොමු කරලා ඔබේ දැනුම වැඩි කරගන්න. එක් එක් ප්‍රවාහන ක්‍රමී වාසි සහ අවාසි මහා මාර්ග ප්‍රවාහන ක්‍රමී වාසි අපි මෙතනදී මේ දරුවන් එක්ක සාකච්ඡා කරන්නේ මහා මාර්ග ප්‍රවාහන ක්‍රමී වාසි අපි බලමු මොනවද ඉදිරිපත් කරලා තියෙන කරුණු අවශ්‍යතාවට ගැළපෙනසේ මාධ්‍යයක් තෝරාගත හැකිවීම දෙක රට පුරා ව්‍යාප්තව පැවතීම තුන අවශ්‍ය ඕනෑම විටක මහා මාර්ග භාවිතා කළ හැකිවීම හතර බොහෝ විට ගමනාන්තය දක්වාම එකම ප්‍රවාහන මාධ්‍යයක් යොදාගත හැකිවීම අපි මෙතනදී සඳහන් කරලා තියෙනවා අවශ්‍යතාවට ගැළපෙනසේ මාධ්‍යයක් තෝරගන්න පුළුවන්. අපි සරලව කිව්වොත් ටිකක් පහසුකම් සහිතව අපිට යා යුතු නම් අපේ අවශ්‍යතාවයට අනුව නියමිත ස්ථානයට අපි කියන්නේ සාමාන්‍යයෙන් කාර් එකක් වගේ දෙයක් අපිට යොදා ගන්න පුළුවන් මහා මාර්ග ප්‍රවාහනයේදී. අනිකද අවශ්‍යතාවය මොකද්ද? දැන් අපි සාමාන්‍යයෙන් අපි ගමනක් යනකොට අපිට පොඩි භාණ්ඩ තොගයක් ගෙනියන්න තියෙනවා නම් අපිට ඒක සාමාන්‍ය බස් රථයේම අරගෙන යන්න පුළුවන්. ඊටත් වඩා විශාල භාණ්ඩ තොගයක් ගෙනියන්න නම් ඒ මගී බස් රථය අපිට යොදා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඊට ගැළපෙන මාධ්‍යයක් අපි තෝරා ගන්න ඕනේ. ඒක මහා මාර්ග ප්‍රවාහන ක්‍රමයේදී අපිට වාසියක්. ගැළපෙනසේ මාධ්‍ය තෝරගන්න පුළුවන්. අනික තමයි දරුවනි රට පුරා ව්‍යාප්තව පැවතීම තවත් වාසියක්. අපිට ඕනම තැනකට යන්න පුළුවන්. එතනදී තුන්වෙනි වාසිය අපි කතා කරනවා අවශ්‍ය ඕනෑම විටක මහා මාර්ග භාවිත කරන්න පුළුවන්. අද ඒ දේ කරන්න යන්න එපා. ඔබේ අවශ්‍යතාවය අද තිබුණට ගමන් බිමන් යන්න. අද යම් යම් බාධක තියෙනවා. ඒ බාධක තියෙන වෙලාවට භාවිතා කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ රජය පනවලා තියෙන යම් යම් නීතිමය තත්වයන් තුල. එහෙම නොවන ඕනම අවස්ථාවක අපිට මහා මාර්ග භාවිතා කරන්න අවස්ථාව තියෙනවා. ඒක පැහැදිලි. 4. බොහෝ විට ගමනාන්තය දක්වාම එකම ප්‍රවාහන මාධ්‍යයක් යොදා ගන්න පුළුවන්. ඔව්. ඔබ සිටින ස්ථානයේ සිට
ඔබට යා යුතු ස්ථානය කොතනද? අපි ඒක රට තුල ගත්තොත් ඔබට යා යුතු ස්ථානයටම අපිට භාවිතා කරන්න පුළුවන් ප්‍රවාහන ක්‍රමය තමයි මහා මාර්ග. ගමනාන්තය දක්වා යොදාගත හැකි වීම. අපි මෙතනදී වාසිදායක තත්වයන් වශයෙන් කතා කරනවා. මහා මාර්ග ප්‍රවාහන ක්‍රමී අවාසි. විශාල තොග එකවර ප්‍රවාහණයට අපහසු වීම. මහා මාර්ග නඩත්තු පිරිවැය අධික වීම. ප්‍රමාදයේ සහ අනතුරු ඉහළ වීම. කාලගුණික තත්ත්ව මත බාධා ඇතිවීම. දරුවන් අවධානය යොමු කරන්න. මහා මාර්ග ප්‍රවාහන ක්‍රමී අවාසි. අපිට විශාලම තොගයක් එකවර ප්‍රවාහණය කරන්න මේ මහා මාර්ග අපිට යොදා ගන්න බෑ, දුෂ්කරයි. මහා මාර්ග නඩත්තු පිරිවැය අධිකයි. මහා මාර්ග භාවිතා කරන්න අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් ක්‍රමයෙන් ෂය වෙනවා. ඒවා කැඩී බිඳී paludu වෙන්න පුළුවන්. ඒවා අලුත් වැඩියා කිරීම වෙනුවෙන් අපි කියනවා නඩත්තු කරන්න විශාල පිරිවැයක් ඒ රජයන්ට දරන්න සිදු වෙනවා. ඒක අවාසිදායක දෙයක්. සමහර වෙලාවට සිතා මතා අපි සිදු කරන යම් යම් ක්‍රියාදාමයන් පවා මහා මාර්ග අබලන් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ප්‍රමාදී සහ අනතුරු ඉහළ වීම. යම් යම් ප්‍රමාද වීම ඇති වෙන්න පුළුවන්. දැන් අපි පාසලට යන්න, රැකියා ස්ථානයට ඔබේ දෙමාපියන් යන්න යම් යම් මහා මාර්ග භාවිතා කරද්දී දැඩි දුෂ්කරතාවයන්ට පත් වෙනවා. ඒ අංක 1 දුෂ්කරතාවය ප්‍රමාදය. ඒ කියන්නේ මාර්ගවල පවතින දැඩි තදබදය, අනතුරු වැඩි, ඒක අවාසියක්. කාලගුණික තත්ත්ව මත බාධා ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් අධික මීදුම, අධික වර්ෂාව වගේ දේවල් තත්ත්වයන් යටතේ බාධක ඇති වෙන්න පුළුවන්. ඒ මහා මාර්ග ප්‍රවාහන ක්‍රමී අවාසි. අපි දුම්රිය ප්‍රවාහන ක්‍රමය ගැන කතා කරනවා. ඒකේ වාසි කතා කරනවා දරුවන් එක්ක. පළවෙනි වාසිය විශාල භාණ්ඩ තොග හා මගීන් විශාල සංඛ්‍යාවක් එකවර ප්‍රවාහණය කළ හැකි වීම. අපි සාමාන්‍යයෙන් ඔය කාර්යාල දුම්රියක් යන වෙලාව බලාගෙන හිටියෝ. විශාල මගීන් ප්‍රමාණයක් ඒ දුම්රිය වල ගමන් කරනවා අපිට දක්නට ලැබෙනවා. මහා මාර්ග ප්‍රවාහණයට වඩා ආරක්ෂාකාරී වීම. ආරක්ෂාවක් තියෙනවා මහා මාර්ග ප්‍රවාහණයට වඩා. අනතුරු නැහැ නොවේයි. අනතුරු තියෙනවා, ඇති වෙන්න පුළුවන්. නමුත් අපි මෙතනදී සැසඳීමක් කරන්නේ දරුවනි මහා මාර්ග ප්‍රවාහණයට වඩා ආරක්ෂාකාරී. භාණ්ඩවල ස්වභාවය අනුව මැදිරි යොදා ගන්න පුළුවන්. අපිට මගී ප්‍රවාහණයට වෙනම මැදිරි. භාණ්ඩවල ස්වභාවය ගත්තොත් ඛනිජ තෙල් ප්‍රවාහණය කරන්න ඊට ගැළපෙන මැදිරි. ඒ වගේම භාණ්ඩ ප්‍රවාහණය කරන්න, තැපැල් මලු ප්‍රවාහණය කරන්න ඒවට ගැළපෙන දුම්රිය මැදිරි යොදා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒවා අපි වාසිදායක තත්වයන් වශයෙන් කතා කරනවා. හතරවෙනි වාසිය සෙසු ප්‍රවාහන මාධ්‍ය හා සසඳන කල ගාස්තු අඩුයි. ඔව්, ආර්ථිකමය වාසියක් දුම්රිය ප්‍රවාහණය තුළින් ජනතාවට ලැබෙනවා. ඒ කියන්නේ ගාස්තු සාමාන්‍යයෙන් පවතින්නේ අඩු මට්ටමක. අපි මෙතනදී දරුවන්ට ඉදිරිපත් කළා දුම්රිය ප්‍රවාහන ක්‍රමේ වාසිදායක තත්වයන් 4ක්. දරුවන් අවධානය යොමු කරන්න මේ වාසිදායක තත්වයන් කෙරෙහි. පැහැදිලි. දුම්රිය ප්‍රවාහන ක්‍රමී අවාසි. දුම්රිය මාර්ග දිවයින පුරා ව්‍යාප්තව නොතිබීම. ඒක අවාසිදායක තත්වයක්. අවශ්‍ය ඕනෑම වේලාවකදී
සේවය ලබාගත නොහැකි වීම. ගමනාන්තය දක්වා යොදාගත නොහැකි නිසා වෙනත් ප්‍රවාහන ක්‍රමද යොදා ගැනීමට සිදුවීම. විදුලි සංඥා ඇන හිටීම, දුම්රිය මාර්ග අබලන් වෙලා තිබීම නිසා යම් යම් ප්‍රමාදයන් ඇති වෙන්න පුළුවන්. ඒවා අපි කතා කරනවා දුම්රිය ප්‍රවාහනයේ අවාසි. අපි මේ අවාසි කෙරෙහි අවධානය යොමු කරනවා වගේම අපි මේවා සැසඳීමකට අපේ අවධානය යොමු කරන්න ඕන. දැන් මම කිව්වා මහා මාර්ග ප්‍රවාහනයේ වාසියක් ගමනාන්තය දක්වාම එකම ප්‍රවාහන මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් දුම්රිය පාවිච්චි කළොත් අපිට ගමනාන්තය දක්වාම ඒ දුම්රියෙන් යන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ දුම්රිය මාර්ග දිවයින පුරා ව්‍යාප්තව නොතිබීම කියන සාධකයේ නිසා වෙනත් මාධ්‍යක සහාය අපිට ලබන්න මෙතනදී සිදු වෙනවා. දැන් විදුලි සංඥා එන හිටි දුම්රිය මාර්ග අබලන් වෙලා තිබීම වගේ දේවල් නිසා යම් යම් ප්‍රමාදයන් නැතිවීමත් දුම්රිය ප්‍රවාහනයේ තියෙන අවාසිදායක තත්වයන් වශයෙන් අපි කතා කරනවා. දරුවන්ට පැහැදිලි අපි කතා කරා දුම්රිය ප්‍රවාහනයේ වාසි, අපි මෙතනදී කතා කරා දුම්රිය ප්‍රවාහනයේ අවාසි. ජල මාර්ග ප්‍රවාහන ක්‍රමයේ වාසි. අන්තර්ජාතික වෙළඳාමට සහාය වීම. අපි ජල මාර්ග ප්‍රවාහනය කතා කරනකොට අපිට මතකයට එන්නේ අපේ අවධානය යොමු වෙන්නේ නෞකා කෙරෙහි. අන්තර්ජාතික වෙළඳාමට විශාල සහායක් මේ ජල මාර්ග ප්‍රවාහනය තුලින් අපිට ලැබෙනවා. ඒක වාසියක්. භාණ්ඩ විශාල ප්‍රමාණයක් එකවර රැගෙන යා හැකි වීම. ඒක වාසියක්. භාණ්ඩ විශාල ප්‍රමාණයක් අපිට එකවර රැගෙන යන්න පුළුවන්. භාණ්ඩ වර්ගවල ස්වභාවය අනුව යාත්‍රා තෝරාගත හැකි වීමත් වාසිදායක තත්වයක්. අපේ දරුවන් අවධානය යොමු කරන්න. ජල මාර්ග ප්‍රවාහනය ඒකේ වාසිදායක තත්වයන් මොනවද? මේ කරුණු අවශ්‍ය දරුවන් සටහන් කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ජල මාර්ග ප්‍රවාහන ක්‍රමේ වාසි. අපි අද අන්තර්ජාතික වෙළඳාම ගැන කතා කරද්දී අපිට ජල මාර්ග ප්‍රවාහනය තුලින් ලැබෙන මහත් දායකත්වයක්. ඒ වෙළඳාමට සහාය වෙනවා විශාල භාණ්ඩ ප්‍රමාණයක් අපිට නැව් මගින් ප්‍රවාහනය කරන්න අවස්ථාව ලැබෙන නිසා. අපි ප්‍රවාහනය කරන්නේ ඛනිජ තෙල් නම් අපිට ඒ වෙලාවට භාවිතා කරන්න පුළුවන් ටැන්කි නැව් ටැන්කර්ස්. වෙනම ඒ වෙනුවෙන් විශේෂිත නැව් තියෙනවා. අපි අපේ රටට ඛනිජ තෙල් ආනයනය කරන්නේ එවැනි නෞකා භාවිතා කරලා. භාණ්ඩවල ස්වභාවය අනුව මේ භාණ්ඩ වර්ගයේ මොකක්ද? ඒ අනුව යාත්‍රා වර්ග අපිට තෝරගන්න පුළුවන් ඒ ජල මාර්ග ප්‍රවාහන ක්‍රමයේ වාසිය. ජල මාර්ග ප්‍රවාහන ක්‍රමයේ අවාසි. 1. නැව් සේවාව සුලභ නොවීම. 2. වැඩි කාලයක් ගත වීම. 3. ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ සඳහා සුදුසු නොවීම. නැව් සේවා සුලභ නැහැ. ඒ කියන්නේ අපිට ඕන වෙලාවට අපේ අවශ්‍යතාවයන් පරිදිම පාවිච්චි කරන්න අපිට බැහැ. ඒ කියන්නේ නැව් සේවා සුලභ නැහැ. වැඩි කාලයක් මේ වෙනුවෙන් අපිට ගත කරන්න සිදු වෙනවා. ඒකත් මේ ප්‍රවාහන ක්‍රමයේ තියෙන අවාසිදායක තත්වයක්. දරුවන් අවධානය යොමු කරන්න. භාණ්ඩ තොග ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ තොගයක් නම් ඒ සඳහාත්
මේ ජල මාර්ග ප්‍රවාහන ක්‍රමය අපිට පාවිච්චි කරන්න බෑ යම් යම් අවාසිදායක තත්වයන් ඇති වෙන. අපි ජල මාර්ග ප්‍රවාහනයේදී නෞකා ගැන පමණක් කතා කරාට බෝට්ටු, ඔරු, පාරු වගේ දේවල් යොදාගෙන අපේ රටේ අභ්‍යන්තර ජල මාර්ග භාවිතා කරලත් යම් යම් භාණ්ඩ ප්‍රවාහණයට අපිට අවකාශ තියෙනවා. අපි යොදා ගන්න අවස්ථා දැකලා තියෙනවා. ජල මාර්ග ප්‍රවාහන ක්‍රමේ වාසි අවාසි අපි දරුවන් එක්ක සාකච්ඡා කළා. ගුවන් ප්‍රවාහන ක්‍රමය අපි කතා කරනවා ඒකේ වාසි. වේගවත් බව අතින් ඉහළ වීම. ඔව්. එක වාසියක් තමයි වේගවත් බව අතින් ඉහළයි. ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ සඳහා යෝග්‍යයි. ඒ තවත් වාසිදායක තත්වයක්. භාණ්ඩ තොගය ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ තොගයක් නම් අපිට ඒ සඳහා යොදා ගන්න පුළුවන් ප්‍රවාහන ක්‍රමයක් තමයි ගුවන් ප්‍රවාහනය. මාර්ග නඩත්තු පිරිවැයක් නොමැති වීම. ඔව්. මාර්ග නඩත්තු පිරිවැයක් නැහැ ගුවන් ප්‍රවාහනයේ. ඒක වාසිදායක තත්වයක්. පුතාලා සැසඳීමක් කරන්න. අපි ජල ප්‍රවාහනය ගැන කතා කරද්දී කතා කරා ඒකේ අවාසියක් ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ සඳහා යෝග්‍ය නොවීම. අපි ගුවන් ප්‍රවාහනයේදී කතා කරනවා ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ සඳහා යෝග්‍යයි කියලා. සැසඳීම. මහා මාර්ග භාවිතා කරලා ප්‍රවාහනය කරද්දී අපි කතා කරා අවාසියක් මාර්ග නඩත්තු පිරිවැයක් දරන්න වෙනවා කියලා. නමුත් අපි ගුවන් ප්‍රවාහනයේදී කතා කරනවා වාසියක් වශයෙන් මාර්ග නඩත්තු පිරිවැයක් නැහැයි කියලා. ඒ සැසඳීමත් මේ දරුවන් අවබෝධ කරගන්න. ගුවන් ප්‍රවාහන ක්‍රමී අවාසි. විශාල සහ බරින් අධික භාණ්ඩ ප්‍රවාහනය සඳහා යෝග්‍ය නොවීම. විශාල එවැගේම බරින් අධික භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරන්න මේ ගුවන් ප්‍රවාහනය සුදුසු නැහැ. ප්‍රවාහන පිරිවැය අධික වීම. අපිට ඒ වෙනුවෙන් දරන්න වෙන වියදම වැඩි, විශාලයි. ප්‍රවාහන පිරිවැය අධිකයි. අනතුරු වීමට ඇති ප්‍රවණතාව වැඩි වීම. ඒ කියන්නේ අනතුරු සිදු වුණොත් වෙන පාඩුවත් ඉහළයි. වෙන දින ප්‍රවණතාව වැඩි. එසනේ දැන් ගුවන් යානයක් කඩා වැටුණොත් ඒක මගී ගුවන් යානයක්. මගීන්ට අනතුරු වෙනවා. ඒ ගුවන් යානය අනතුරු වෙනවා. ඉතින් විශාල අවාසිදායක තත්වයක් වශයෙන් තමයි අපි මෙතනදී එක කතා කරන්නේ. අවශ්‍ය වේලාවට සපයා ගැනීමට නොහැකි වීම. අපිට මහා මාර්ග පාවිච්චි කරනවා වගේ මහා මාර්ගවල සේවය අපි ලබා ගන්නවා වගේ අපේ අවශ්‍යතාවයටම ගැලපෙන ආකාරයට අවශ්‍ය වේලාවන්ටම අපිට ගුවන් ප්‍රවාහනය පාවිච්චි කරන්න බෑ. ඒවා වාසිදායක තත්වයක්. අපි දරුවන් එක්ක සාකච්ඡා කළා. ගුවන් ප්‍රවාහනයේ වාසි සහ ගුවන් ප්‍රවාහනයේ අවාසිදායක තත්වයන් මොනවද කියලා. දරුවන් ඒ කෙරෙහි අවධානය යොමු කරන්න. ප්‍රවාහනීය වැදගත් වන ආකාරය. ප්‍රවාහනීය ව්‍යාපාරිකයාට වැදගත් වන ආකාරය. අපි ප්‍රවාහනීය වැදගත් වන ආකාරය විවිධ පාර්ශවයන්ට වෙන වෙනම කතා කරනවා. මම දරුවන්ගේ අවධානය ප්‍රථමයෙන් යොමු කරනවා ප්‍රවාහනීය ව්‍යාපාරිකයාට වැදගත් වන්නේ කෙසේද? අවශ්‍ය කරුණු තියෙනවා නම් දරුවන් සටහන් කරගන්න. ප්‍රවාහනය ව්‍යාපාරිකයාට වැදගත් වන්නේ කෙසේද? 1. අමුද්‍රව්‍ය කලට වේලාවට සපයා ගන්න. ඒ නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය අමුද්‍රව්‍ය. නිමිද්‍රව්‍ය කලට වේලාවට වෙළඳපළට ඉදිරිපත් කරන්න. Taman නිෂ්පාදනය කරපු දේවල් වේලාවට වෙළඳපළට ඉදිරිපත් කරන්න. සේවකයින් නියමිත වේලාවට ගෙන්ව ගන්න. Tamanගේ ව්‍යාපාර ආයතනයට අදාළ සේවකයන් වේලාවට ගෙන්න ගන්න ප්‍රවාහනය අතිශය වැදගත්.
ව්‍යාපාරික සම්බන්ධතා පවත්වන්න වෙනත් ව්‍යාපාර ආයතන සමග සම්බන්ධතා ගොඩනගා ගන්න ඒවා දිගටම පවත්වාගෙන යන්න ප්‍රවාහනීය ව්‍යාපාරිකයට වැදගත් වෙනවා. වෙළඳපොළ ව්‍යාප්තියට දැන් වෙළඳපොළ ව්‍යාප්ත කරගන්න අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රවාහනය. මට මතක් වෙනවා මෙතනදී ගෝලීයකරණය කියන සංකල්පය. අර ලෝකයේ රටවල් අතර පැවති බාධක ඉවත් වෙලා මුළු ලෝකයේම තනි වෙළඳපළක් ලෙස කටයුතු කිරීම ගෝලීයකරණය කියලා අපි කතා කරනවා ග්ලොබලයිසේෂන්. ඒ වෙනුවෙන් ප්‍රවාහනී දායකත්වය අති විශාලයි කියලා අපි දන්න දෙයක්. මම මෙතනදී කියන්නේ වෙළඳපොළ ව්‍යාප්ත කරගන්න ප්‍රවාහනීය ව්‍යාපාරිකයට වැදගත් දෙයක්. අපි කරුණු පහක් කතා කරා. අමුද්‍රව්‍ය කලට වෙලාවට සපය ගන්න, නිමිද්‍රව්‍ය කලට වෙලාවට වෙළඳපොළට ඉදිරිපත් කරන්න, සේවකයින් નિયમિત වෙලාවට ගෙන්ව ගන්න සේවා ස්ථානයට. ඒක අද ආයතන මුහුණ පාන ලොකුම ගැටලුවක්. එක සේවකයෙක් යම් කාල සීමාවක් ප්‍රමාද වුණොත් ඒ වගේ සේවකයන් 100ක් 200ක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් සේවය කරන ස්ථාන තියෙන්න පුළුවන්. ශ්‍රම පැය කොතරම් ප්‍රමාණයක් අපතේ යනවද කියන එක මේ දරුවන් දන්නවා. ඒ නිසාද බොහෝ ආයතන වෙනමම ප්‍රවාහන සේවා පවත්වගෙන යමින් ඒ Tamanගේ ආයතනයේට සේවකයන් ගෙන්ව ගන්න විශාල පිරිවැයක් දරන අවස්ථා අපි දැකලා තියෙනවා. ව්‍යාපාරික සම්බන්ධතා පවත්වන්න වෙනත් ආයතනත් එක්ක ඒක අවශ්‍ය දෙයක්. ව්‍යාපාර සාර්ථකත්වයට සම්බන්ධතා අවශ්‍යයි අනිකුත් ව්‍යාපාර සමග. වෙළඳපොළ ව්‍යාප්තියට ප්‍රවාහනී දායකත්වය මම දරුවන්ට පැහැදිලි කරා. ප්‍රවාහනීය පුද්ගලයන්ට වැදගත් වෙන ආකාරය. අපි ඉස්සෙල්ලා කතා කරේ ප්‍රවාහනීය ව්‍යාපාරිකයට වැදගත් වෙන ආකාරය. දැන් කතා කරනවා දරුවන් එක්ක මම මේ ප්‍රවාහනීය කොහොමද පුද්ගලයන්ට වැදගත් වෙන්නේ? ඒ කියන්නේ අපිට කොහොමද ප්‍රවාහනීය වැදගත් වෙන්නේ? සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමට හා පවත්වාගෙන යාමට සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්න ඒවා අඛණ්ඩව පවත්වාගෙන යන්න ප්‍රවාහනීය වැදගත් වෙනවා පුද්ගලයන්ට. රැකිරක්ෂා හා සංචරණය සඳහා අපි රැකියා කරන්න. අපි රැකියා ස්ථාන වලට යා යුතු වෙනවා. අද නිවසේ සිට රැකියා කරන ක්‍රමවේදයකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ පවතින තත්වය මත. නමුත් බොහෝ රැකියාවන් සිදු කරන්න අපිට රැකියා ස්ථානයට යා යුතුයි. අන්න ඒ වෙනුවෙන් අපිට ප්‍රවාහනීය වැදගත් වෙනවා. විනෝදාස්වාදයේ සඳහා. විනෝදාස්වාදය විවිධ විනෝද චාරිකා වගේ දේවල් පාසලේ ළමයි සංවිධානය කරනවා. ඔබත් සංවිධානය කරලා ඇති. ඔබත් එවැනි ගමන් බිමන් ගිහිල්ලා ඇති. එවන් විනෝදාස්වාදයේ සඳහා ප්‍රවාහනීය වැදගත් වෙනවා. පර්යේෂණ, ගවේෂණය හා අධ්‍යාපන කටයුතු සඳහා අද මේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් ඔබ උසස් පෙළ විභාගයෙන් පස්සේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙනවා. අන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලය එතනින් පස්සේ ඔබ වෙනත් රටක උසස් අධ්‍යාපනයට ගියා වෙන්න පුළුවන්. ඔව් අපිට අතිශය වැදගත් වෙනවා ප්‍රවාහනය. පර්යේෂණ කටයුතු වලට ලෝකයේ විවිධ රටවල් විවිධ පර්යේෂණ සිදු කරනවා. විවිධ ගවේෂණ සිදු කරනවා. ඒ ප්‍රවාහනීය කියන සේවාව පාවිච්චි කරලා අපිට ප්‍රවාහනීය පුද්ගලයන්ට වැදගත් වෙන ආකාරය මම දරුවන් එක්ක සාකච්ඡා කළේ. ප්‍රවාහනීය ආර්ථිකයට වැදගත් වෙන ආකාරය. සේවා නියුක්තිය වර්ධනය වීම. ඒ කියන්නේ
අපේ ආර්ථිකයට වැදගත් වෙනවා සේවා නියුක්තිය ඉහළ නන්ව ගන්න මේ ප්‍රවාහණය. දෙක ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීම. අපිට හුදකලාව ජීවත් වෙන්න බැහැ. ඒක අපහසු කාර්යයක්. අපි විවිධ රටවල් සමග ජාතීන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම වැදගත් දෙයක්. ඒ වෙනුවෙන් අපිට ප්‍රවාහණය වැදගත් කියලා අපි කතා කරනවා. විදේශ වෙළඳාම වර්ධනය වීම. ඒ කියන්නේ අද වෙළඳාම රටකට සීමා වෙලා නැහැ. මම ඉස්සෙල්ලත් පැහැදිලි කරාපු දරුවන්ට ගෝලීයකරණය කියන සංකල්පය. අපි විදේශ වෙළඳාම සාර්ථකව පවත්වාගෙන යන්න අපිට ප්‍රවාහණයෙන් ලැබෙන්නේ ලොකු දායකත්වයක්. සේවා නියුක්තිය වර්ධනය වීම, ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීම, විදේශ වෙළඳාම වර්ධනය වීම අපේ ආර්ථිකයට ලොකු දායකත්වයක් ලබා දෙනවා. ප්‍රවාහණය ආර්ථිකයට වැදගත් වෙන ආකාරය. අද මේ 10 වෙනි නිපුණතාව යටතේ අපි දරුවන් එක්ක සාකච්ඡා කළා 10 නිපුණතා මට්ටම. ව්‍යාපාරවල සාර්ථකත්වයේ සඳහා ප්‍රවාහණය සඵලදායීව දායක කරගන්නා ආකාරය විමසයි. ඒ පළවෙනි නිපුණතා මට්ටම. මම විශ්වාස කරනවා අද මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණ දූල පුතාලා ප්‍රවාහණය ගැන යම් අවබෝධයක් ලබාගෙන ඇති කියලා. ප්‍රවාහණය කියන්නේ මොකද්ද? එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට බහන්න හෝ මගින් ගෙන යාම. ප්‍රවාහණයේ මූලිකාංග ගැන අපි කතා කරා. මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්තය. මම හිතනවා ඒ ගැන ඔබට අවබෝධයක් ඇති කියලා. විකල්ප ප්‍රවාහන ක්‍රම ඒවැ වාසිය වාසී අපි වෙන වෙනම සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කරද්දී මම දරුවන්ට ඔබේ අවධානය යොමු කළා දරුවන්ගේ ඒවා සැසඳීමකින් අවබෝධ කරගන්න කියලා. ප්‍රවාහන සේවාවේ වැදගත්කම කතා කරා වෙනම ව්‍යාපාරිකයන්ට ඒ වගේම පුද්ගලයන්ට ආර්ථිකයට කෙසේද මේ ප්‍රවාහණය වැදගත් වෙන්නේ කියන එක මම දරුවන් එක්ක සාකච්ඡා කළා. අද අපි මේ කතා කරපු කොටස් වලට අනුව මම මේ දරුවන්ට ඉදිරිපත් කරනවා අභ්‍යාස කිහිපයක්. මෙරට ප්‍රවාහනී සංවර්ධනයට ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න. පුතාලා දුල කල්පනා කරන්න. අපේ රටේ ප්‍රවාහනී සංවර්ධනයට ඔබේ යෝජනාවන් මොනවද? ඒක නිදහස් ප්‍රශ්නයක්. ලකුණු 4ක ප්‍රශ්නයක්. නිදහස් ප්‍රශ්නයක් කියලා කිව්වේ ඔබට මේ ප්‍රශ්නයට අනුව ලබාගෙන තියෙන ප්‍රවාහනීය සම්බන්ධයෙන් ලබාගෙන තියෙන අවබෝධයට අනුව යම් පිළිතුරු සැපීමක් කරන්න පුළුවන්. මම දරුවන්ගේ අවධානය යොමු කරනවා ඔබ සපයන පිළිතුර තුළ ප්‍රවාහන පද්ධතියක මූලිකාංග සඳහන් විය යුතුයි. ඒ කියන්නේ ඔබ කරන යෝජනාවන් ප්‍රවාහන පද්ධතියේ මූලිකාංග 4ම නියෝජනය වන යෝජනාවන් වීම අතිශය වැදගත්. දැන් අපි අධිවේගී මාර්ග සකස් කිරීම, දුම්රිය මාර්ග ඉදි කිරීම, පවතින මාර්ග පුළුල් කිරීම, ඒ වගේම පවතින මාර්ග අලුත් වැඩියා කිරීම කියන මාර්ගවලට සම්බන්ධවම ඔබේ කරුණු ඉදිරිපත් කළොත් යෝජනාවන් ලකුණු සම්පූර්ණයෙන් ලැබෙන්නේ නැහැ. ඔබේ යෝජනාවන් මාර්ග සංවර්ධනයට අදාළව වෙනම, මාධ්‍ය සංවර්ධනයට, බලය සංවර්ධනයට, ඒ වගේම පර්යන්ත සංවර්ධනයට වාදී වශයෙන් ඒ කරුණු ශේෂ්ත්‍ර ඔස්සේ ඉදිරිපත් කළ යුතුයි. ඒක
ඔබේ අවධානය යොමු කළ යුතු තැන. මෙරට ප්‍රවාහනයේ සංවර්ධනයට ඔබේ යෝජනා. අපි දන්නවා ප්‍රවාහනය කියන්නේ මාධ්‍ය පමණක්වත් මාර්ගයේ පමණක්වත් බලය පමණක්වත් පර්යන්තය පමණක්වත් නොවන බව මේ දරුවන් දන්නවා. දෙවෙනි ප්‍රශ්නය. සඳුන් ගමගේ ව්‍යාපාරිකයෙකි නුවර එළියේ සිට කොළඹට එළවලු කිලෝග්‍රෑම් 10ක් ප්‍රවාහනය කිරීමට ඔහුට අවශ්‍ය වී ඇත. ඒ සඳහා යොදාගත යුතු වඩාත් යෝග්‍යතම ප්‍රවාහන ක්‍රමය කුමක්දැයි මිතුරන්ගෙන් විමසූ විට ඔහුට ඒ සඳහා පිළිතුරු කිහිපයක් ලැබුණි. එම පිළිතුරු අතරින් වඩාත් සුදුසු ප්‍රවාහන ක්‍රමය වන්නේ එයාට එළවලු තොගයක් නුවර එළියේ ඉඳන් කොළඹට ගේන්න ඕන සඳුන් ගමගේට. එයා කිලෝග්‍රෑම් 10ක් එළවලු. එයා හොඳ ප්‍රවාහන ක්‍රමය මොකක්ද කියලා එයාගේ යාළුවන්ගෙන් අහලා බලනවා. එක එක જાතියේ පිළිතුරු ඒ යාළුවන්ගෙන් එයාට ලැබෙනවා මිතුරන්ගෙන්. 1. ලොරි රථයක් කුලියට ගෙන රැගෙන එන්න. 2. දුම්රියෙන් රැගෙන ඒම. ජල මාර්ගයෙන් රැගෙන ඒම. තම ත්‍රිරෝද රථයෙන් රැගෙන ඒම. මගී බස් රථ මගින් රැගෙන ඒම. දැන් බලන්න දූල පුතාලා සඳුන්ට එයාගේ යාළුවන් 5 දෙනෙක් මෙන්න මේ වගේ ක්‍රම යෝජනා කරනවා. දැන් සඳුන් තීරණය කරන්න ඕනේ මේ යෝජනාවලින් එයා මොන ක්‍රමයේද තෝරගන්නේ නුවර එළියේ සිට කොළඹට මේ කිලෝග්‍රෑම් 10ක එළවලු තොගය ගේන්න. දරුවන් උත්තරයක් තීරණය කරන්න. ඔව් මම ඔබට අවස්ථාව ලැබලා දුන්නේ උත්තරේ තීරණය කරන්න. වඩාත් සුදුසු ප්‍රවාහන ක්‍රමය ලොරි රථයක් කුලියටගෙන රැගෙන ඒම. ඒ කියන්නේ මෙතන ප්‍රශ්නය අහනවා එම පිළිතුරු අතරින් වඩාත් සුදුසු ප්‍රවාහන ක්‍රමය ක්‍රම පහම ගැලපෙන්න පුළුවන්. නමුත් වඩාත් සුදුසු එක ප්‍රවාහන ක්‍රමයක් තියෙනවා ලොරි රථයක් කුලියටගෙන රැගෙන ඒම ඔබට ලකුණු 2ක් හිමි වෙනවා. තුන්වෙනි ප්‍රශ්නය. භාණ්ඩ තොගයක් ප්‍රවාහනය සඳහා යෝග්‍ය ප්‍රවාහන ක්‍රමයක් තෝරා ගැනීමේදී ප්‍රථමයෙන්ම සලකා බැලිය යුතු සාධකය. ඔව්. භාණ්ඩ තොගයක් ප්‍රවාහනය සඳහා යෝග්‍ය ප්‍රවාහන ක්‍රමයක් තෝරා ගනිද්දී ප්‍රථමයෙන් සලකා බැලිය යුතු සාධකය දරුවන් තීරණය කරන්න මොකද්ද පිළිතුර? භාණ්ඩවල ස්වභාවය. ඒ කියන්නේ අපි තවත් සාධක සලකලා බලන්න ඕන. නමුත් අපි ප්‍රථමයෙන්ම සලකා බැලිය යුතු සාධකයේ තමයි අපි ප්‍රවාහනය කරන්නේ මොන වගේ භාණ්ඩ තොගයක්ද? භාණ්ඩවල ස්වභාවය නිවැරදි පිළිතුර ලකුණු 2යි. හතරවෙනි ප්‍රශ්නය. ත්‍රිකුණාමලයේ සිට කොළඹට මුහුදින් අල්ලාගත් මසුන් තොගයක් ප්‍රවාහනයට යෝග්‍ය ප්‍රවාහන ක්‍රමයක් තෝරා ගැනීමේදී ව්‍යාපාරිකයෙකු අවධානය යොමු කළ යුතු වන්නේ ත්‍රිකුණාමලයේ සිට කොළඹට මසුන් තොගයක් ප්‍රවාහනය කරන්න මුහුදින් අල්ලාගත්තු වඩාත් යෝග්‍ය ප්‍රවාහන ක්‍රමය මොකක්ද? ව්‍යාපාරික අවධානය යොමු කරන්න ඕනේ ප්‍රවාහන ක්‍රමය තෝරගනිද්දී මොන කරුණු කෙරෙහිද? වේගය, ධාරිතාව, පිරිවැය, ආරක්ෂාව. පස්වෙනි පිළිතුර තියෙනවා ඉහත සියල්ලම. දරුවන් ඔබේ පිළිතුර තීරණය කරන්න. අවධානය යොමු කළ යුතු වන්නේ වේගය ගැනද, ධාරිතාව ගැනද, පිරිවැය ගැනද, ආරක්ෂාව ගැනද, මේ සියල්ලම ගැනද? ඔව්. අපි නිවැරදි පිළිතුර ලෙස මෙතනදී තෝරගන්නේ
ඉහත සියල්ලම ගැන. මොකද වේගය වැදගත්. ධාරිතාව කියන්නේ ප්‍රමාණය, කොච්චර ප්‍රමාණයක් ගේන්න පුළුවන්ද කියන එක. පිරිවැය කියන්නේ ඒ වෙනුවෙන් අපිට කොපමණ වියදමක් දරන්න වෙනවද කියන එක වැදගත්. ආරක්ෂාව වැදගත්. ඒ කියන්නේ ආරක්ෂාකාරී වදාළ මසුන් තොගය කොළඹට ගේන්න ඕන. එහෙමනම් අපි මෙතනදී අවධානය යොමු කරනවා ඉහත කරුණු සියල්ලම ගැන නිවැරදි පිළිතුර අංක 5. දරුවන්ට ලකුණු 2ක් විභාගයේදී ලැබෙනවා. පස්වෙනි ප්‍රශ්නය. ඔබගේ ආර්ථික සංවර්ධනයෙහිලා ප්‍රවාහනයේ දියුණුව කෙසේ ඉවහල් වේද? අදහස් දක්වන්න. ඔබේ ආර්ථික සංවර්ධනයට ඔබේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දැන් රටක ආර්ථික සංවර්ධනය අපි වෙනම කතා කරනවා. ඔබේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ප්‍රවාහනයේ දියුණුව කෙසේ ඉවහල් වෙනවද? ඔබට හොඳ අධ්‍යාපනයක් ලබන්න, පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, එතනින් යහට අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය ලබන්න. ඔබට යම් රැකියාවක් කරන්න, විවිධ පාර්ශවයන් සමග සමගතා ගොඩනගා ගන්න ප්‍රවාහනය වැදගත්. ඒ වැදගත්කම තුළ ඔබේ ආර්ථික ශක්තිය වැඩි කරගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. අන්න ඒ කරුණු ඔබට මේ පිළිතුරට අන්තර්ගත කරන්න පුළුවන්. ඔබේ ආර්ථික සංවර්ධනයට මේ ප්‍රවාහනයේ දියුණුව කොහොමද ඉවහල් වෙන්නේ? දැන් මම ප්‍රථමයෙන්ම කිව්වා මේ පාඩම පටන් ගන්නකොට අද අපිට ලෝකයේ ඕනම තැනකට ඉතාමත් ඉක්මනින් යන්න පුළුවන්. ඔබේ රටේ වුණත් ඔබට අවශ්‍ය තැනකට ඉක්මනින් යන්න පුළුවන්. ඒ අවශ්‍යතාව ඉටු කරගෙන කාල ප්‍රමාදයකින් තොරව අවශ්‍ය තැනට ඔබට යලි එන්න පුළුවන්. ඉතින් කාලේ නාස්ති වීමක් වෙන්නේ නැහැ. ආර්ථික මේ වශයෙන් විශේෂයෙන් ඔබ අනාගතයේ ව්‍යාපාරිකයෙක් වුණොත් එහෙම නැත්නම් ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස ඔබේ ජීවිතය පවත්වගෙන ගියත් ඔබ ආර්ථික මේ සංවර්ධනයක් ඇති කරගන්න ඕන. ඒ වෙනුවෙන් ප්‍රවාහනයේ ඔබට යම් දායකත්වයක් ලබා දෙනවා. එය මේ පිළිතුරට අන්තර්ගත කරන්න පුළුවන්. අවසන් ප්‍රශ්නය. ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව නවීනතම රථ වාහන යෙදවීමෙන් පමණක් ඉහළ නන්වාලිය හැකි බව ඇතැම් පාර්ශව විශ්වාස කරයි. මේ පිළිබඳ ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව නවීනතම රථ වාහන යෙදවීමෙන් පමණක් ඉහළ නන්වාලිය හැකි බව ඒ පාර්ශවයන් විශ්වාස කරනවලු සමහර පාර්ශවයන්. මොකද්ද ඔබේ අදහස මේ ගැන දරුවන්ගේ? එයයිසේ කළ නොහැකිය. ප්‍රවාහනය කියන්නේ පද්ධතියක්. අපි අද පැහැදිලි කරා. මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්තය. එහෙමනම් නවීනතම රථ වාහන යෙදවීමෙන් පමණක් ප්‍රවාහනයේ කාර්යක්ෂමතාවයක් ඇති කළ නොහැකිය. එය මාර්ග අවශ්‍යයි, ඒ වගේම මාධ්‍ය අවශ්‍යයි, නවීනතම රථ වාහන, බලය අවශ්‍යයි, පර්යන්ත අවශ්‍යයි. ඒ කියන්නේ ප්‍රවාහන පද්ධතියක මූලිකාංග උපයෝගී කරගෙන මේ ප්‍රශ්නයට පිළිතුරු සැපෙව්වොත් දරුවන්ට ලකුණු 4ක් හිමි වෙනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි.